ඔබෙන් එහා දේශපාලනය. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සමග සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් කෙටි ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඊට පස්සේ අපි ඔබ පිළිබඳව සාකච්ඡාවකට එන්න බලාපොරොත්තු වෙන අවසන් මිනිත්තු කිහිපය සිටින නිසා ආපස්සට හැරලා බැලුවොත් මේ සාකච්ඡාව පුරාවටම ඔබ විවිධ කඳවුරු වලට චෝදනා එල්ල කළා. ඔබ කැමතිද ඊටාම කෙටියෙන් ඔබට වැරදුනේ කොතනද? අපට තිබෙනවා එකක් අපි සමහර දේශපාලන තීන්දුව එක්තරා නිමේෂයකදී පක්ෂයේ දේශපාලන ගැන කල්පනා කරමින් ගත යුතු තිබුණා. එක. දෙක අභ්‍යන්තරයේ යම් බෙදීම් ඇති නොවන ආකාරයේ යම් මොකක්ද අපි ඒකට කියන්නේ සමගිම ක්‍රියාදාමයකට ඇතුළත් වීමේ තිබුණා. ඒ වගේම තව තිබෙනවා සමහර තීන්දුව පමා වෙලා ගත්තා. ඒකේ වරද ඔබ බාර ගන්නවා. ද සාමූහිකවද? සාමූහික වගකීමක් තිබෙනවා. කිසියම් ආකාරයක ඒ කියන්නේ මේ සාමූහිකත්වය බිඳෙන්න ප්‍රධාන වග උත්තරකරුවා ඔබ වශයෙන් ඔබ බාර ගන්නවා. නෑ. ඔබගේ ඔය සාකච්ඡාව තුළ ඔය කරුණු පැහැදිලි කිරීම තුළ පෙරටුගාමී පක්ෂය සමග නැවත සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා කියන තැන ඉන්නවද? අපිට මොකද පහුගිය කාලේ කාර්යමාර්ගයක් ගොඩනගන්න පුළුවන්ද කියලා අපිට විශ්වාස කරන්න බෑ. නමුත් සමහර ක්‍රියාමාර්ගවලදී අපිට ඒක සටන් කරන්න පුළුවන් වෙයි. ඒකට අරගල කරන්න. ඔබට 2019 දී ජනතා විමුක්ති පෙරමුණ කියන තැන සලකුණ සහ නම වෙනස් වෙමින් මාලිමාව ජාතික ජන බලවේගය සමාජගත වෙනවා. මේ සමාජගත වීම සිද්ධ වන්නේ සීනුව ජවිපේ කියන තුල ඉතිහාසයේ යම් යම් තැන් වල තිබෙන කළු පැල්ලම් මකාගෙන යන්න ඕන නිසාද? ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන්ද? නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශපාලන ව්‍යාපාරය අපි මේ රටේ සුබදායිත්වය වෙනුවෙන් සටනක් කරනවා, අරගලයක් කරනවා. හැබැයි අපි සමග එක් නොවුණු සංවිධාන පුද්ගලයන්ු ඒ අරගලෙම ඉන්නේ. ඔබ හිතන්නේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දේ ජනතා විමුක්ති පෙරමුණ වෙයි කියලා කවදාද මේ සන්දානගත වීමත් එක්ක ඉදිරියට ගියොත්? අපිට අපේ නම්, අපේ ලේබල්, අපේ ගමනට අපි කවදාවත් බරක් බවට පත් කරගන්නේ නැහැ. අපිට තියෙන සමාජ වමනාව. ඒ සමාජ වමනාව ඉටු කර ගැනීම වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල්තම මහජන ව්‍යාපාරය අපි ගොඩනගනවා. කෙටි පිළිතුරක් දෙන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා නැවත ආපස්සට යන්න. මම හිතනවා දශක එකහමාරක් විතර. ඔබ කැමති ඔබව හැරගිය, ඔබ ඉවත් කරපු කණ්ඩායම් නැවත එකතු කරගන්න. ඔබ ප්‍රිය කුමන කණ්ඩායම් සමග නැවත සන්දානගත වෙන්නද? මම හිතන්නේ මේ කාලය ආපසු ගමන් කිරීමේදී ඒ උත්තර මම හිතන්නේ සාධාරණ නෑ. මේ ප්‍රේමණීය ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. මොකද නෑ. ඒ නිශ්චිත නෑ. ඒ නිශ්චිත මොහොතේ ඒ ප්‍රශ්නය ඇතිවීමට අදාළ සමාජ දේශපාලන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය විසින් තමයි ඒක නිර්මාණය කරන්නේ. පසුතැවීමක් නෑ කොහොමද? ඒ තත්ත්වය ඉවත් වෙනවා නම් හරිද? එහෙමනම් ඉන්න ඕනේ. රෝහණ විජේවීර සහෝදරයා ජීවතුන් අතර සිටියා නම් ඔහු අනුර කුමාර දිසානායක පිළිබඳ කොයි වගේ තක්සේරුවක සිටීද? මම හිතන්නේ මගේ ජීවිත කාලේ රෝහණ සහෝදරයා මම දැකලා තිබෙන්නේ එක අවස්ථාවයි. 1982 ජනාධිපතිවරණයේදී අපේ ගමට අපු රැස්වීමේ දුර සිට ඒ අනුව රෝහණ විජේවීර සහෝදරයා මට මුණ ගැසී නෑ. ඉතින් විජේවීර සහෝදරයා ඒ මිය ගියපු සහෝදරු බොහෝමයක් හිටියනම් අපි තාමත් මේ පක්ෂේ කුඩා වගකීම් දරාගෙන ඉඳීවි. ඔබ දැන් ඉන්නවද මේ පක්ෂය? ඔව් බොහෝ දුරට. මොකද ඊට වඩා අපිට වඩා ඉතාමත් හොඳ දක්ෂ, ඉතාමත් ලෙන්ගොතකම් තිබෙන විශාල පිරිසක් 89 දී ඝාතනය වුණා. ඔබ 1989 දී ජනතා විමුක්ති පෙරමුණෙන් తాවකාලිකව ඉවත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබේ උපාධිය අවසන් කර ගන්නට යනවා කැලණි විශ්වවිද්‍යාලයට. හැබැයි මම හිතන්නේ මා නිවැරදි නම් අතීතයේ ඔබ සිරගත වෙන්නේ නැහනේ. ඔබ අහන ප්‍රශ්නේ මාහන්නේ ඔබ සහ විශේෂයෙන්ම අනිත් විජිත හේරත් දෙදෙනාම උපාධිය අවසන් කරගෙන තමයි නැවත ජනතා විමුක්ති පෙරමුණත් සමග මේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. ඔබ හදවතට එකඟව ඔබ ගත්ත දේශපාලන තීන්දුව පිළිබඳව සතුටු වෙනවද? විශේෂයෙන්ම ඔක බොරු කතාවක්. 1990 දී අපි වැඩ කරපු ස්ථානවල පක්ෂ විසුරුහරිනවා. විසුරලා අපි එකිනෙකාගෙන් අහනවා ඔබට ආරක්ෂකකාරීව ජීවිතය ගත කරන්න පුළුවන්ද? ඒතර ආරක්ෂකකාරීව ජීවිතය ගත කරන්න පුළුවන් අය යනවා. නැති අය ඒ කැලේ නතර වෙනවා. මා කිව්වා මට පෞද්ගලිකව ආරක්ෂාව පැගෙන යන්න පුළුවන් කියලා. යන්න බැරි 32ක් වගේ සහෝදරු ඒ වනාන්තරේ නතර වුණා. ඒ 32ම ඝාතනය වුණා. ඒතර මම ගියනවා. ඊට පස්සේ අපේ පක්ෂය 90න් පස්සේ පවතින ආකාර ගණනාවක් තිබුණා.
එකක් තමයි වනාන්තරගතව පක්ෂ තිබුණා. සමහර විදේශගතව පක්ෂ තිබුණා. සමහර විශ්වවිද්‍යාල ඇතුලේ පක්ෂ තිබුණා. සමහර හිරගෙවල් ඇතුලේ පක්ෂ තිබුණා. ඔහොම තමයි පක්ෂ පවතුනේ. ඒ පක්ෂය තමයි තැන අපි ඒතර මා පැවතුනේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ. ටිලින් සහෝදරය පැවතුනේ හිරගෙදර ඇතුලේ. හරිද? අපි විජි සහෝදරය සැලකුත් කාලයක් පැවතුනේ හිරගෙදර ඇතුලේ. ලාල්කාන් සහෝදරයත් පැවතුනේ හිරගෙදර ඇතුලේ. ඒතර අපි එකිනෙකාට තමන් ජීවත් වෙන පරිසරය අනුව තමන්ගේ දේශපාලන භූමිකාවට පනපවන්න තිබුණා. නැවත මේ විසිරලා තිබුණු සුම්බුන් ඔක්කොම 1994 දී එකතු කරනවා. ඒක එතු කරුණා මමත් ඒක කොටස්කාරී බවට පත් වෙනවා. මේ රටට ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඕමනා නැහැ කියන ස්ථාවරයේ හදවත ඇතුලේ ඔබ ඉන්නවා නේද? ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ? ඔබ ඔබේ දේශපාලන පක්ෂය වාහන පර්මිට් ගන්නෙ නැහැ කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක් අපි දැක්කේ නැහැ. වැටුපක් ගන්න නැහැ ඒක අරමුදලකට යන්නේ. ඒ වගේ ප්‍රතිපත්තියක් ඇතුව දේශපාලනයකට ප්‍රවේශයක් ගත්තත් කිසිම මැතිවරණයකින් සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්තේ ජනතාවට ඒව උමනා නැද්ද? නෑ සමුදුත. ජනතාව අතිශය අහිංසකයි. ඔබ හිතන්නේ ඈත ගමක ඉන්න ගොවියෙක් තමන් බැංකුවට ණය වෙලා ගෙදර තියෙන රත්තරන් බඩු ටික උගස් තියලා පොහොර කඩේට ණය වෙලා වීවිකුණ කඩේට ණය වෙලා ගෙදර අම්මා අසනීප වෙලා දරුවට උගන්වන්න විදියක් නෑ. අසරණ භාවයටපත් වෙච්ච ගොවියෙක් ඉන්නවා. ඒ ගොවියා මේ වෙනසට එයිද පළමු පියවර? එන්නේ. ඒගොල්ලන්ගේ අහිංසකත්වයේ විසින්ම බල කරන්නේ අර දේශපාලන ධාරාව තුල ඉන්න මොනක් තරම් අකමැත්තෙන්. එහෙනම් මුල් කාලේ අච්චර කොහොමද ඔබට කැමති වෙන්නේ? මම කියන්නේ. එතකොට එතන තියෙන්නේ. එතකොට දැන් මොකද්ද අපිට තිබෙන්නේ? දැන් තියෙන මේ වැඩේ ඉස්සරලම තීරණ හයිය තියෙන ස්වාධීනත්වයේ තියෙන කණ්ඩායම් මේකේ පෙරමුණට එනවා. ඒ පෙරමුණ විසින් තමයි අර පහළ කණ්ඩායම් ටික අවුස්සනු ලබන්නේ. ඒක ඔබ අහපු ප්‍රශ්නේ. ඒතර එක යුගයකදී ඒක සාර්ථක වෙලා මේ යුගයේදී අසාර්ථක වෙ තිබෙන්නේ. මේ යුගයේදී පසුබෑම ඉන්නේ කියලා ඇහුවොත්. ඔව් ඒ යුගයේදී අපි ඒක අත්පත් කරගන්න සමත් වුණා. මා කිව්වේ අපේ රටේම අපේ ලංකා දේශපාලන ඉතිහාසෙම අපි බැලුවොත් 2009 කියලා කියන්නේ අපේ රටේ දේශපාලන තීරණාත්මක හැරවුමක්. ඒ හැරවුමේදී ඒ මොහොතේ ආණ්ඩුවේ දේශපාලන කඳවුර හැර අනිත් හැම දේශපාලන ව්‍යාපාරයකට සුනාමියක් ආවා. හැබැයි මම හිතන්නේ ආයේ එහෙම සුනාමිය කියලා දේශපාලන ව්‍යාපාරවලට. සුනාමියක්. 94 ඉඳලා 2009 දක්වා කාලේ බැලුවොත් ජවිපේ ක්‍රියාකාරීත්වය මුල් කාලේ මිනිස්සු තුල තිබිච්ච ජවය, පක්ෂයට තිබිච්ච කැමැත්ත ක්‍රමානුකූලව අඩු වෙලා නැද්ද 2009 වෙනකොට? ආසන ප්‍රමාණයෙන් මම හිතනවා මේමය. එක යුගයකදී අපිට තිබ්බාට වඩා සමාජ මතය අපි ජයග්‍රහණය කළා තියෙනවා. සමාජ කැමැත්ත අපි ජයග්‍රහණය කළා තිබෙනවා. හැබැයි ඒ ඡන්දයක් බවට පරිවර්තන කරන්න අපි අසමත් වී තිබෙනවා. අද ඔබ ඇහුවොත් පාරට බැහැලා අපි ගොඩනගා තිබෙන සමාජ මතය ජනතාව පිළිඅරන් තියෙනවා. මේ දෙකම හොරු කියලා කවදාවත් සමාජගත වෙලා හිටියේ නෑ. දෙගොල්ලෝ කාටවත් එකිනෙකාට හොරු කියලා කිව්වෙත් නෑ. 97 ඔබට කොහොමද පක්ෂ වුනේ? විශාල ජනප්‍රසාදයක් ඇති වෙන්නේ කොහොමද? ඔබේ තර්කෙ 97 විශාල ජනප්‍රසාදයක් නේ. කවුද කියන විශාල ජනප්‍රසාදයක්? සාපේක්ෂව දැන් ඒ කාලේ වෙනකොට 94ම නෙමෙයි. 2000 එතනින් පටන් ගන්න දේශපාලන 94 කියලා ඔබ කිව්ව නිසා. නෑ මං කියන්නේ එතනින් පටන් ගන්න දේශපාලන චන්ද්‍රිකත් එක්ක. 94 ඉඳන් අපි නැවත සකස් කරමින් මතවාද එල්ල කරමින් දේශපාලන ඉදිරියට එමින් වර්ධනය කරමින් ආවා දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම මා කිව්වා අපේ රටේ දේශපාලන නිශ්චිත හැරවුම 2009 දී සෑම දේශපාලන ව්‍යාපාරයෙන් සැලකිය යුතු සුනාමියක් ගන්නවා. ඒකට අපි අහු වුණා. ඒක කවුරුත් අහු වෙන අවස්ථාවක්. පසුගිය න්‍යාය පත්‍රයක් වැඩ කරන්න පටන් ගත්තේ නැද්ද යුද්ධය අවසානීමත් එක්කම 2009 ඉඳලා? ඒකට අපිටද? ලංකාවටම රීචාර්ට් ඉන් ශ්‍රී ලංකා අමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊට කලින් නෑ යුද්ධය අවසානයේ ඔබම කියන දේ තීරණාත්මකයි යුද්ධය අවසානයේ පෙර ඉඳන්ම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් තියෙන්නේ. යුද්ධය අවසාන වීම කියන සාධකය ප්‍රභාකරන් නැති ලංකාව අලුත් විදිහකට රීචාර්ට් කරන්නේ නැද්ද? වෙන්නේ නැද්ද එහෙම එකක්? වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපි යටත් විජිතේදී ඒගොල්ලෝගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර එකක්. ඒගොල්ලෝ අපි යටත් විජිතේ නිදහස් කරාට පස්සේ ඒගොල්ලෝගේ න්‍යාය පත්‍රය තව ආකෘතිය. 1978 ඒගොල්ලෝගේ න්‍යාය පත්‍රය තව ආකෘතිය. එනිසා ඒගොල්ලන්ගේ ආකෘතිය විටින් විට වෙනස් කරගන්නවා. ජනතා ඒක මට අලුත් දෙයක් නන් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මට චමුතිතේ. ඔව්. දැන් අපි ගොඩාක් ඉතිහාසය ගැන කතා කරනවා. ඔව්. හොඳයි. අරක නෑ. මම දන්නවා කාලේ සීමාවක් තියෙන බව. නේද? ඔව්. ඒතර මම හිතන්නේ මම මේ වැඩසටහන් වලට අවස්ථා ගණනාවක් ලැබිලා තිබුණා. ඒ අවස්ථාවල ඇත්තිතරම් පුනා මේ ඉතිහාසය ගැන කතා කරලා තියෙනවා. නැවතත් ගැටලු සාගත තැන් තියෙනවා නම් මම කතා කරන්න සූදානම්. හැබැයි මැතිවරණ ව්‍යාපාරයක් තියෙනවා.
ඒ ජනතාවට මැතිවරණ ව්‍යාපාරය සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳ මට සාධාරණ අයිතියක් තිබෙනවා යම් ඒ කියන්නේ ඔබලාගේ ප්‍රශ්න කිරීම වගේම මටත් යම් පණිවිඩයක් තියෙනවා ජනතාවට දෙන්න නේද? අනිවාර්යයෙන්ම. ඒ අවස්ථාව කෙටි ප්‍රශ්නයකින් ඔබතුමාට ප්‍රවේශය මේකේ හදා ගන්න ඕනේ අවස්ථාවක්. කෙටි ප්‍රශ්න නිකන් නේද මට තේරෙන්නේ. කෙටි ප්‍රශ්නයකින් ඔබතුමාට ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න නම් අර සාම්ප්‍රදායික චෝදනා ලයිස්තුව තිබෙනවනේ මන්ත්‍රීතුමා බඩු මිල ආර්ථිකය මේ දේවල්. ඒව නැතුව ජාතික ජනබලවේගයේ මෙවර ජනතාවට මේ ව්‍යවස්ථානුකූල වෙනස ව්‍යවස්ථාවට මොකද කරන්නේ? උතුරේ දේශපාලන මොකද කරන්නේ? මෙන්න මේ වගේ ප්‍රතිපත්ති මේ පැත්තෙන් කොහොමද ඡන්දෙට මුහුණ දෙන්න සහ ජනතාවට පොරොන්දු දෙන්නේ? එකක් හදාගන්න ආණ්ඩුව ගොඩනැගෙන ආණ්ඩුවක් අපි තැන් තුනකට වග කියනවා. එක පුද්ගලයාට වග කියනවා. දෙක සමාජයට වග කියනවා. තුන මව්බිමට වග කියනවා. ගොඩනැගෙන ආණ්ඩුව. අපි මේ බාධා කරන්නේ අපි අර අදහස් වලට අවස්ථාවක් තිබෙනවා මේ ප්‍රශ්නෙත් සමග අවස්ථාව ලබා ගන්න. නෑ මම කිව්වේ දැන් අපේ කාලය නෑ ඒක තමයි. නෑ අනිවාර්යයෙන් නෑ. මොකද අපි දීර්ඝ කාලෙ මොකද දන්නවද? දැන් ඔය ඒ කියන්නේ රනිල් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගනුදෙනු තිබ්බායේ කියන එක. ඉතින් මම කියන්නේ අද මම මෙතන කියලා හොඳ දෙයම කිව්වා. මා ඉතා විවෘතව සත්‍යම කිව්වා. මේක निराකරණය වෙන්නේ නැහැ. හරිද? මේ සංවාදي වැදගත් නෑ මේක निराකරණය වෙන්නේ අපේ භාවිතාව, අපේ ඉදිරි ක්‍රියාමාර්ග ඒවත් එක්ක එකතුව. ඒ නිසා ඔබට හරිද? ඒ ප්‍රශ්නේ තවත් ගැටලු සාගත තිබෙනවා නම් ඔබ අපේ භාවිතාව පිළිබඳව නෑ අපිට අවසන් මිනිත්තු කිහිපෙ තියෙන ඔබේ අවස්ථාව ලබා ගන්න. පරීක්ෂා කරන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේක පිළිබඳව. ඒ වගේම අපේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍ය පිළිබඳව තිබුණු ඒවා පිළිබඳවත් අපි දීර්ඝ කතා කරලා තිබෙනවා. තවත් ගැටලු තිබෙනවා නම් මා කැමති මැතිවරණ පසුව ඔබට සාකච්ඡා කරන්න. මොකද මා හිතන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මා මේ ඉන්නේ මාස 8කට පසු මේ වැඩසටහනට. හැබැයි මේ මාස 8ේම මෙතන වාඩි වෙච්ච අය අපි ගැන කතා කරා. මතකද? මේ තිරේ හරිද? අපි දාපු කඩ් දාලා මෙතන වාඩි වෙගෙන උත්තර දුන්නා. හැබැයි මාස 8කට පසුව තමයි හරිද? අපි ගැන ඕනෑවටත් වඩා වැඩියෙන් කතා කරපු තැනක අපේ වීඩියෝ දර්ශන දදා විශාල ලෙස ප්‍රශ්න කරපු තැනක මම මාස 8කට පස්සේ ඉන්නේ. හරිද? ඒ නිසා මා ඒකෙදිත් මට සාධාරණ අයිතියක් තියෙනවා. මගේ කම කීපයක්. ඔබට අවස්ථාවක් තිබෙනවා නේද? එතකොට දැන් අපි ගොඩනැගෙන ආණ්ඩුව අපි වග කියනවා එකක් පුද්ගලයාට, දෙක සමාජයට, තුන මව්බිමට. පුද්ගලයාට වග කියන්නේ කොහොමද? අපේ රටේ අවුරුදු 72ක මේ පැරණි දේශපාලන ගමන්වල මේ පුද්ගලයාට ජීවිතයක් අරන් දීලා නැහැ. මූලික කරුණු පහක් වෙන ජීවිතයට අවශ්‍ය වෙනවා. ආදායම් මාර්ගය. ආදායම් මාර්ග අපිට. ඉන්න නිවහන. නිරෝගී සම්පන්න ජීවිතයක්. දරුවන්ට අධ්‍යාපනය. මානසික නිදහස. ඔබ හිතුවොත් අපේ රටේ පුරවැසියන්ගෙන් කීයෙන් කී දෙනාටද මේ වගකීම ඉටු කරලා තියෙන පාලකයන්? ආදායම් මාර්ග අහිමි වූ ජනතාව. ලෙඩවලට ගොදුරු වෙලා පිළිකා රෝගවල පිරෙන, දියවැඩියා රෝගයෙන් පිළෙන, වකුගඩු රෝගයෙන් පිළෙන මේ ලෙඩ జాතියක් නිර්මාණය වෙලා තිබෙනවා. මේක නිරෝගී සම්පන්න జాතියක් බවට පත් කරන පුද්ගලයාගේ ජීවිතය. ඒ වගේම අධ්‍යාපනය. අද පාසල් අධ්‍යාපනයේ නමට තිබෙන්නේ ඉස්කෝලේ යන්නේ පුරුද්දට. ඉගෙන ගන්න යන්නේ ටියුෂන් එකට. ඉස්කෝලේ පුරුද්දට යන ඉගෙන ගන්න ටියුෂන් එකට. ඒගොල්ලන්ගේ ළමා කාලය හැමි කරලා තිබෙනවා. පාන්දර 5ට ටියුෂන් පටන් ගන්නවා. රෑ 10ට ඉවරන ටියුෂන් තියෙනවා. පොතක් බලන්නේ, කවියක් රස විඳින්නේ, කතන්දරයක් රස විඳින්නේ, චිත්‍රපටයක් රස විඳින්නේ. යන්ත්‍ර වගේ දරුවෝ නිර්මාණය කළා තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ බර දරුවන්ගෙන් ගලවලා ඉතාමත් හොඳ ගුණගරුක මානවවාදීක් නිර්මාණය කිරීමට සමත් වෙන නිදහස් අධ්‍යාපනය අපි සලකන අධ්‍යාපනයයි. ඊළඟ නිවාස ප්‍රතිපත්තියම අපි වෙනස් කරනවා. අපේ රට වර්ග කිලෝමීටර් 5610ක් තියෙනවා. ඒකේ වගා බින්ති 11යි. වනාන්තර තියෙන 16යි. හරිද? මම දැක්ක පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස හැමතැනම ගෙවල් හදාලා ගියා. විකාර. ඊට පස්සේ රජයේ හෝ විශේෂ ව්‍යාපෘති වල නිවාස තනි කෙනෙකු කැමැත්තක් තිබෙනවා නම් තනි නිවාසයක් හදාගන්න පුළුවන් මහල් නිවාස වලට අපේ රට යන්න. ඒ නිසා නව නිවාස ප්‍රතිපත්තියක් කරා අපි මේ රටේ ජනතාව නිවාස ප්‍රශ්න. ඊටාම කෙටි දෙයක් ඔකට අදාළයි. දේශයේ අපේක්ෂාව කියන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් මේ ඔබේ කතාවට අදාළයිද? එයමද මේ කියන්නේ? අදාළයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඔබේ කතාවෙන් පස්සේ අහන්න. රයිට්. ඒ සංක්ෂිප්ත අදහස මම කියන්නේ. ඊළඟ ගත්තොත් මානසික සුවය.
ඒක මිනිස් ජීවිතයකට අවශ්‍යයි. විනෝදේ, සතුට, විහිළු මේ මුකුත් නැති ජීවිතයක් තියෙනවා. ඒ නිසා අපි මේ පුද්ගලයාට ඒ ජීවිතේ අරන් දෙන වගකීමක් බාර ගන්න. 1. 2. සමාජයට අපේ තිබෙන වගකීමක් තියෙනවා. සමාජයට තිබෙන වගකීම මොකක්ද? 1. සමාජය ආරක්ෂාව තහවුරු කරනවා. අද මේ සමාජය කවුද ආරක්ෂිත? මා දැක්කම වාර්තාව පළ වෙලා තිබුණා. පසුගිය සතිය පුවත්පත්වල දවසකට අපේ රටේ කාන්තාවන් දූෂණ ලක් වෙනවා කියලා 30 දෙනෙක් දවසකට. 2016 වසරේ අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1600ක් දූෂණ ලක් වී තිබෙනවා. කවුද ආරක්ෂිත? 2000 අවුරුද්දේ අපේ රටේ වාහන අනතුරු 30000ක් සිද්ධ වෙලා තිබෙනවා. දවසකට 8 දිනක් වාහන අනතුරුෙන් මිය යනවා. කවුද ආරක්ෂිත? වකුගඩු රෝග හේතු වුණ 8 දිනක් මිය යනවා දවසකට. දවසකට 8 දිනක් වෙන වකුගඩු රෝග. පිළිකා රෝගෙන් 14 දිනක් මිය යනවා දවසකට. සිදු වී තිබෙන මොකක්ද? සෑම දිනාටම මරණය ළඟා කරලා දීලා තියෙන හැබැයි මරණ ආකාරය තෝරාගෙන දීපු සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ සමාජය අපි යහපත් සමාජයක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේම නීතිය කාට සාධාරණ තුන් නීතියක් ඕනේ නැත්නම් අපේ රටේ නීතිය මොකද්ද චාපා? ධනවත් බලවත් අයට එක නීතියක්. දුප්පත් දුබල අයට තව නීතියක්. යුක්තිසහගත. හරිද? ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාන්දර යනකොට වාහනේ හැප්පිලා පුරවැසියෙක් ඝාතනය කරනවා. හැබැයි පහුවද ඇපදීලා එළියට එනවා. සාමාන්‍ය කෙනෙක් වාහනේ කැප්පුණා. තුවාලකරුවා රෝලේ ඉන්නවනම් රෝලෙන් ටිකට් කපනකම් ඇපදින්නේ. මේ අපි ඇස් ඉදිරිපිට මේ නීති විනාශ කරන්නේ. පහුගිය කොරන්ටයින් කාලේ ඔබට මතකද? පහුගිය මේ අර ඇඳිරි නීතිය කාලේ. මල විතරක් වෙනකොට සාමාන්‍ය හැම පුරවැසියටම නීතියක් තිබුණා. පැය 24කට වඩා බොඩි එකක් තියාගන්න බෑ. 50 දිනකට වඩා රැස් වෙන්න බෑ. හැබැයි මේ නීති වළංගු වෙන්නේ තොණ්ඩමට දින 5යි. රට පුරා වීදි සංචාරය කරනවා. ධනවත් බලවත් අය. ඉතින් මේ සමාජයේ ආරක්ෂාව බිඳවටලා තිබෙන දෙවෙනි කරුණ තමයි නීතිය සාධාරණ ඊට නොවන රාජ්‍යයක් තිබෙනවා. කවදාවත් මේ අපරාධ කරුණට නීති ක්‍රියාත්මක කරන්න බෑ හරියට. අපි සමාජ රැකවරණ දෙන නීතිය සාධාරණත්වයෙන් පිරි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඊළඟ මේ සමාජයේ ගැටුම් නිර්මාණය කරලා තිබෙනවා. ජාතිවාදී ඇත්ති වෙනකන් අවුස්සලා තිබෙනවා. වඳ කොත්තු, වඳ බෙහෙත්, වඳ ඇඳුම්, වඳ දොස්තරලා මොන සාකච්ඡාවක නිතද මේ සමාජය. හැබැයි මේ සාකච්ඡාව ඇතුලේ මත ජොන්ස්ටන් පොළොන්දු කියන මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද කරලා තියෙන්නේ? එතුමට පල්ලියෙන් සතියකට නේද තුන් පාරක් බිරියානි වනවලු. හැබැයි ගමේ මිනිහට කියන කොත්තු කන්න එපා වඳ වෙනවා කියලා. එතුමාම කියනවා එතුමාගේ පාලන කාලය ඇතුළත පල්ලි 200ක් හැදුවලු. ගමේ මිනිහට කියන හැමතැනම මුස්ලිම් පල්ලි හදලා මොකද්ද මේ කරන්නේ කියලා අහනවා. එතුමාම කියනවා පල්ලිය සහ පන්සල අතර ප්‍රශ්නයක් ඇති වෙන්න ගියා බෝධියක මා පල්ලියේ පැත්ත අරගෙන ඒ වචන කිව්වේ නේ. නමුත් මම කැපුවේ බෝධිය කියලා කිව්වා. බෝධියත්තක් කියලා කිව්වා. හැබැයි එළියට ගිහලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ රට නිර්මාණය කරලා තියෙන්නේ? හැබැයි ඇත්තටම වර්ගවාදයක් නැද්ද දැන්? ඒ භාවිතේ පැත්තකට දැම්මහම මහා පොළොවේ එහෙම එකක් නැද්ද? අපේ රටේ ජාතිවාදයක් තියෙන මහා පොළොවේ. ජාතිවාදයක් තියෙනවා. ඒ ජාතිවාදයේ මුළුමනින්ම දේශපාලන කඳුරු වලට ගොඩනගලා තිබෙනවා. හරිද? ජනතාවගේ ඇත්ත දේශපාලන ප්‍රශ්න මොනවද? ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස, නීතිය සහ විධානයේ ආධිපත්‍ය, හරි ස්වාධිපත්‍ය රටේ මේවා තමයි ඇත්ත දේශපාලන ප්‍රශ්න. හොඳයි. අපි තව ටිකක් කතා කරමු. මට අවසන් මේකට. එඳ ඇත්ත දේශපාලන ප්‍රශ්න යට කරලා තක්කඩිය මොකද කරන්නේ? අවසානදී ජාතිය සහ ආගම හැංගිනවා. හැබැයි සහරාල නිර්මාණය වෙන විදිහත් ওই විදිහට ගන්න පුළුවන්. මේ සන්දර්භය තුලේ. මම විරාමයකට යතුයි අපි මේ විරාමයෙන් පසුව සාකච්ඡා කරමු. අපි විරාමයෙන් පසුව ඉතුරු වෙන්නේ මිනිත්තු කිහිපයක මේ කාලයක් විතර. මම විශ්වාස කරනවා ඔබට අවශ්‍ය ටික මේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතයේ පිළිබඳව ප්‍රකාශ කරා කියලා නේ? නෑ තවම නේ. තව තියෙනවා. මයි කොටස ගියන්නේ. හොඳයි. අපි ජාතික ජනබලවේගයේ නායක ආණ්ඩු කුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සමග සාකච්ඡා කරමින් ඉන්නේ. අපි විරාමය ලබාගෙන ඉමු. සීමාවෙන් එහා දේශපාලන අපි සාකච්ඡාවේ අද අවසන් මිනිත්තු කිහිපයේ සිටින්නේ ජාතික ජනබලවේගයේ නායක ආණ්ඩු කුමාර දිසානායක මහතාත් සමග. හොඳයි. තවත් කියන්න කාරණා කිහිපයක්ත් තිබෙනවා ඒකෝ. ඔව්. චාපා ප්‍රශ්නේ මම හිතන්නේ ඒකට කතා කරන්නේ එහෙමයි. සහරන්ලා බීම් රදලා පසකුත් නිර්මාණය වෙනවා ඒත් එක්කම. ඉතින් ඒකට වෙන සම්බන්ධකම් තියෙනවා. අපි වෙන වෙලාවක ඒක දිහා අපිට ලොකු කාලයක් නෑ කතා කරන්න. ඒ නිසා සමගිය නිර්මාණය කිරීම තමයි සමාජීය ආරක්ෂාවේ ඊළඟ පියවර. ඊළඟ මව්බිමට අපි වක් කියන්නේ කොහොමද? මව්බිම පිළිබඳ වගකීමක් තියෙන පාලකයා. මව්බිමට වගේ කිය හැකි ඉතාමත් හොඳ ශක්තිමත් ජාතික ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න. අපේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රභවයන් තුනක් තියෙනවා. දැන් තියෙන සංචාරක ව්‍යාපාර, ඇඟලුම් කර්මාන්තය,
සහ විදේශ ශ්‍රමිකයන්. මේ තුනම තියෙන්නේ අපේ රටෙන් එදී. එනිසා ලෝකයේ ඕනෑම තැනක සිද්ධ වෙන කුඩා චලනයක් අපේ රට මාරාන්තික අර්බුදයක් නිර්මාණය කරනවා. එනිසා මාකේ ලෝකෙන් විකන්නු ආර්ථිකයක් නෙවෙයි ලෝකෙ සිද්ධ වෙන ආර්ථික චලනයන් වල අපිට ගැලවෙන්න බෑ. හැබැයි ඒ චලනයන්ට මාරාන්තික පහරක් එල්ල නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට අපි අවතීර්ණ වෙන්න ඕනේ. ඒ වගේම අපේ පරිසර පද්ධතිය පිළිබඳ සැලකිල්ලක් කිරීම. ඊට පස්සේ මේ සියල්ල කිරීම සඳහා මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්න ඕනේ. අද අපේ රටේ දේශපාලන ව්‍යාපාරය අතිශය ලාභ ලබන ව්‍යාපාරය. අද අපේ රටේ දේශපාලනේ අපරාධකරුවන්ගේ තෝතැන්න මේ දේශපාලන. ප්‍රධානම වැඩිජාවාරම්කාරයින් දේශපාලන. ප්‍රධානම එතනෝල් කාරයින් දේශපාලන. ප්‍රධානම කුඩු ව්‍යාපාරිකයන් දේශපාලන. මහ බැංකුවට ගහපු කෙනා ඉන්නේ දේශපාලන. ලංකාවේ ප්‍රධානම බුකී කාරයින් දේශපාලන. ඔබ විශ්වාස කරන මේ දේශපාලන අපේ රට අනාගතයක් නිර්මාණය කරනවා. ඒ ඔක්කොම එහෙනම් පාර්ලිමේන්තුව ඔබත් සමග එකට වාඩිලා ඉන්නේ. ජනතාව වුණා. මේ කිසි කෙනෙක් එකයි මම කියන්නද. මේ කිසි කෙනෙක් ජයන්තිපුර ගේට්ටු කඩාගෙන පාර්ලිමේන්තු සභාගාරයට ඇතුළු වෙන්නේ නැහැ. මේ හැම දෙනාම ඇතුළු වෙන ජනතාව ඡන්දෙ දීලා. ඒක මම කියන්නේ. නිසා මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්න ඕනේ නැද්ද? මේක සුද්ධ කරනවා. අද බලන්න සිද්ධ වෙලා තියෙන දේ. අද ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලයිට් බිලේ ප්‍රශ්නේ මතුවී තිබෙනවා. රැකියා විශාල ප්‍රමාණයක් මා දැක්ක එක වාර්තාවක් තිබුණා. 1,30,000කට මේ 11,30,000කට අපේ රට රැකියා අහිමි වෙලා අනුපුරවණක් වෙලා තියෙනවා. අපේ රට බොහෝ ආයතන පෞද්ගලික අංශ සේවක සේවිකයන් ලැබෙන වැටුප හරියටකින් අඩු කරලා තිබෙනවා. බොහෝ ආයතන වල සේවක සේවිකයන් ඉවත් කරලා තිබෙනවා. විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන රටේ. අඩුම තරමේ මාස 2ක් රටක් වහලා තියෙනකොට ඒ දෙකේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් ආර්ථිකයක් මේගොල්ලන්ට හදන්න බැරි වුණා. ලෝකයේ බොහෝ රාජ්‍ය වැඩපිළිවෙල මොකක්ද? දැන් ඔබ නැවත කරන්නේ විග්‍රහයක් නෑ. මම කියන්නේ බොහෝ රාජ්‍යන්ට මේකට තිබුණා. මේකේ වැඩපිළිවෙල මොකක්ද? 1 2 3 අපි කියාගෙන යන්න බලන්න. එක පුද්ගලයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ රටේ ඕනෑම රටක් ගොඩනැගීමේදී එහි පිහිටීම, එහි ජාතික සම්පත්, එහි මානව සම්පත පිළිබඳව සැලකිල්ලක් කරනවා. අපේ රටේ පිහිටීම ඉතාමත් වැදගත් වෙනක පිහිටින ඉඳ අපේ ආර්ථිකේ වරාය කේන්ද්‍ර කරතු ආර්ථිකයකට අපිට යන්න පුළුවන් එක. ඊළඟ අපේ රටේ ජාතික සම්පත් ඉතාම හොඳින් කළමනාකරණය කරමින් එතෙන්ට අපිට හොඳ ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්කම. ඊළඟ අපේ රටේ ප්‍රධානම සම්පත තමයි මානව සම්පත. අපේ මානව සම්පත ඉතාම හොඳින් දියුණු කරන්න පුළුවන්. අදත් මේ දුබලකම් මැද්දේ හෝ ලෝකේ බොහෝ ආයතනවල අපේ අය ඉහළින් වැඩ කරනවා. ඒ වගේම අපේ රටේ බහුතර ප්‍රමාණයක් ශ්‍රමිකයන් හැටියට වැඩ කරනවා. අපි කොහොමද අපේ මානව සම්පත නිර්මාණය කරන්නේ? මේ මානව සම්පත හදන අපේ ප්‍රතිපත්ති විශාලතම බර දෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව. ඉතා හොඳ අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතය සඳහා සෞඛ්‍ය සහ ක්‍රීඩාව. දැන් මේ මානව සම්පත දියුණු කිරීම අපේ අධ්‍යාපනයේ එක ප්‍රභවයක්. ඒ කෘෂිකර්මාන්තය ඊළඟ ග්‍රාමීය ආර්ථිකය. ඊළඟ ග්‍රාමීය ආර්ථිකය, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ගොඩනැගිය හැකිවන්නේ ග්‍රාමීය ජනතාව ගැට ගැහිලා තියෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමයි. ඒතර කුෂිකර්මාන්තයේ දෙන ඒක ගොවි ජනතාවගේ ආර්ථික ප්‍රභවය කුෂිකර්මාන්තය. අපි ගත්තොත් මේ දීවර ජනතාවගේ ආර්ථික ප්‍රභවය, ඒ කියන්නේ මුහුද අවට ජනතාවගේ ආර්ථික ප්‍රභවය දීවර කර්මාන්තය. ඒ වගේම අපි මේ පැත්තෙන් ඇල්පිටිය මේ මුලටියන ඒ පළාත් වලට ගියොත් ආර්ථික ජීවිතේ කුරුඳු වගාව. සමහර තැන්වල කුඩා තේ වතු වගාව. සමහර තැන්වල ගම්මිරිස් වගාව. ඒ නිසා මොකක්ද වෙලා තිබෙන්නේ? ඒ අයගේ ආර්ථික ජීවිතය නම් විය හැකි වන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමෙන්. එහෙම නැත්නම් කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමෙන් නෙවෙයි. නිසා ගොවියාගේ ජන ජීවිතය උත්සාහයට ගේන්න නම් කුෂිකර්මාන්තයේ ප්‍රභවය සංවර්ධනය කළ යුතුයි. කුෂිකර්මාන්තයේ තියෙන ප්‍රධාන සාධක 8ක්. එක බීජ. අපේ අද මුළු බීජ ඔබ දන්නවා. අපේ අද මුළු බීජ වෙළඳපොළම ලෝකයේ තියෙන ප්‍රධාන මාෆියාවන් 3ක් තියෙනවා. අවියායුධ, බෙහෙත්, බීජ. අපේ මුළු කුෂිකර්මාන්තෙම බහුජාතික සමාගම්වල බීජ ආධිපත්‍යයට යත් වෙලා ඉවරයි. අපිට විශාල හොඳ බීජ පර්යේෂණ ආයතන තිබුණා. බීජ ගොවිපළවල් තිබ්බා. ඒවා වහලා දැම්මා. ඒවා කම්පැනි වලට විකුණලා දැම්මා. යලි මේ බීජ අපේ රටේ ජනතාවට හොඳ ඵලදායීතාවයෙන් යුතු හරියට සාහන මිට ලබා දීමේ වැඩපිළිවෙල. එක බීජ, දෙක ඉඩම්. අපේ ඉඩම් සම්පත අක්‍ර දහස් ගණන්. අද මා දැක්කා උල්ලිටිය ප්‍රදේශේ. නේද? වතුර විස වෙලා තියෙනවා. විස වෙලා තියෙන මොකද්ද? ඉහත්තෑව කියලා කියන්නේ ඒකට. වැව ඉහළ වගා කරන්න දුන්න ඩෝල් සමාගමට. කෙසෙල් වගා කරන්න. පාකිස්තානෙන් පළවැහැරිය පරිසර විනාශ කරා කියලා. මහින්ද රාජපක්ෂ බදා වෙළඳ ගත්තා. ඒ ඩෝල් සමාගමේ කෙහෙල් වගාවට ගහන බෙහෙත් අද ඇවිල්ලා ඒ ජලය විස වෙලා තිබෙනවා. අපි ඉඩම් අක්කර දහස් ගණන් කම්පැනි වලට පැවරුවා. අපේ රටේ කිසිදු ඉඩමක් කම්පැනි වල දෙන්න නැත. අපේ රටේ ගොවි ජනතාවට යලි බෙදා දීමේ සැලැස්ම. ඉඩම් ප්‍රශ්නේ. 3 වතුර සම්පත. විශේෂයෙන්ම අපේ රටේ මධ්‍ය කඳුකරයක් තියෙනවා. මධ්‍ය කඳුරින් රුරා ගලන ගංගා 103ක් තිබෙනවා. ඒ අපේ ජීවය මේ ගලා බහින්නේ. මොකද වෙලා තියෙන්නේ? අද විශාල පරිසර හානියක් ඇති කරලා මේ ගංගා අද මාස 2-3 යනකොට හිඳින තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපි යලි
ගංගා ආසිත වැසිවනාන්තර අපි නැවත සංරක්ෂණය කරලා මේ ගංගා අවම තරමේ අවුරුද්දකට මාස 8ක්වත් ජලයෙන් පිරිති ගංගා බවට පරිවර්තනය කරනවා. වතුර ප්‍රශ්නට අපි උත්තර වෙනවා. ඊළඟ යෙදුම් පොහොර සහ රසායනික ද්‍රව්‍ය. ඒතර ඒවා කොතනද ඇවිල්ලා තියෙන්නේ? අද මේ පොළොව වස විස වලින් පිරලා තියෙන පොළොව. උත්තර දන්න ඔබ තමයි දැන් කතා කරන වෙලාවමදී උමාවය විනාශකාරී ව්‍යාපෘතියට මුල්ම කැබිනට් පත්‍රිකාව දාන්නේ. වැරදි. ඔන්න වැරදි. කැබිනට් පත්‍රිකාව දාන්නේ මොකක්ද දන්නවද? උමාවයේ ව්‍යාපෘතිය පිළිබඳ සක්්‍යතා අධ්‍යයනය කරන්න. ඒක තමයි වැඩිට නෑ. ඒක හරි. ඕනෑම ව්‍යාපෘතියක් කරන්න පෙර සක්්‍යතා අධ්‍යයනය කරන්න. හොඳ අපිට සක්්‍යතා අධ්‍යයනය කළේ අපි මම කියන්නේ දැන් හෙටත් හරිද මේ ගංගා දුරුන් ටික සංවර්ධනය කරන්න. හැබැයි ගංගා දුරුන් සංවර්ධනය කරන්න කලින් සක්්‍යතා අධ්‍යයනය කරන්න. හොඳයි. දැන් මම විශ්වාස කරනවා ඔබ අවසන් කියලා. තව නෑ. කිව්වද? හතරයි කිව්ව කුස්කර්මාන්ත. තව කීයක් තියෙනවද? තව හතරක් තියෙනවා. කුස්කර්මාන්ති. කෙටියෙන් මේ කුස්කර්මාන්ත සම්බන්ධයෙන් ඔබතුමාන වගා සැලස්මක් ඕන. හරි. ඊළඟට ඉක්මනින් අවසන්. ප්‍රවාහණය ඊළඟ ගබඩාකරණය ඊළඟ වෙළඳපොළ. කෘෂිකර්මාන්ත මෙන්න මේ සියල්ල ඉතා හොඳින් කළමනා කරලා සැලසුම් කරොත් අපේ රටේ කුස්කර්මාන්ත ඉදිරිපියවකට යන්න පුළුවන්. ඊළඟ අපේ රටේ දීවර කර්මාන්ත. දීවර කර්මාන්තයේ අපේ රට වගේ අටගුණයක මහමුදක් තියෙනවා. හරිද? අපේ සාමාන්‍ය ගත්තොත් අපේ දීවරය ගිහිල්ලා මාස එකමාරේ මූදේ මාළු අල්ලනවා. මාස එකමාරක් වද මූදේ ඉන්නේ කවුද? මොන රටේද? මොකද වෙලා තියෙන්නේ? මේ පාවෙන කොට කැලක් කොහෙෝ යන්නේ? හරිද? ඉතින් පාවෙන කොට කැලක් කොහෙෝ යනවා වෙනුවට මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? අපි තාන්දුම සිටියම් ගත කරලා මත්ස්‍ය සම්පත කොතනද එක්රැස් වෙන්නේ කියලා උදේට දීවරය වරායට එනකොට ස්ක්‍රීන් එකේ වැටෙන්න ඕන ඔබ අද යාත්‍රාව දියත් කරන්න මේ පැත්තේ දීමට කියලා. ඒ තාක්ෂණය තුලත් කරන්න ලෝකෙ එහෙමයි මේ සම්පත උපයෝග කරන් තිබෙන්නේ. ඒ වගේම අපේ රටේ විශාල khනිජ සම්පත් ප්‍රමාණය පුල්මුඩේ khනිජ වලින්දී වසරකට මෙට්‍රික් ටන් ලක්ෂ 20ක් ගොඩ ගන්නවා වෙරළට නිකන්. අර කපන්න දෙයක් නැහැ, හාරන්න දෙයක් නැහැ, ගොඩ ගන්නවා. මේක නිස්සාරණය කරලා නැහැ. 1956 khනිජ වැලි නීතිගත සංස්ථාව පටන් ගත්තා. 56 ඉඳන් අමු වැලි පටවනවා. මා කැඳෙව්වා මේ අපි හඳුනේ සෝදර කැඳෙව්වා මේ කෝප් එකට මේ සභාව. කැඳවලා ඇහුවා මේවා නිවැරදි නිස්සාරණය කරලා හොඳම මූලික ප්‍රභේදයන්ට වෙන් කරොත් අපිට කිලෝ එකක් ඩොලර් 5000ට විකුණන්න පුළුවන්. අද විකුණන කිලෝ එකක් ඩොලර් 2කට මේ සම්පත්. හොඳයි. මේවා කළමනාකරන ප්‍රතිපත්තිය කොනෙන් සමා කියන්නේ මේ රට ගොඩ නැගිය හැකි. වර්ග කිලෝමීටර් 65610යි රට වගේ අටගුණයක මහ මුදක් තියෙනවා. කෝටි දෙකක වගේ ජනගහනයක් ඉන්නේ. හරිද? මේ මිනිස්සු ඉතාමත් හොඳ මිනිස්සු. හරිද? කවදාවත් සාප කරන්න එපා අපේ රටේ ජනතාවට. ඒ නිසා මේ ඉතා හොඳින් කළමනාකරණය කරොත් මේ රට හදන්න පුළුවන්. ඒ නිසා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින එක දෙය. ඔබ මේ අවස්ථාවේ අපිට බලය දෙන්න සූදානම් නැත්නම් අපි මනෝරාජික තැනකට යන්න ඕනේ. හැබැයි ඔබ අපගේ බලය පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරලා දෙන්න. ඒ සඳහා ඔබ ඔබගේ ඡන්දේ මාලිමාවට පාවිච්චි කරන්න. ඔබට කවදාවත් මාලිමාවට ඡන්දයක් ලබා දීම ඔබට කවදාවත් පසුතැවීමට හේතුවක් වෙන්නේ නැහැ. ඊටම කෙටි කොහොමද ජාත්‍යන්තර මැදිහත් වීම නවත්ත ගන්නේ? චීනය, ඉන්දියාව, ඇමරිකාව, ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. කෙලින්ම ආර්ථික ඝාතක වැඩපිළිවෙල කටයුතු. ඒක තමයි අපිට තියෙන ප්‍රධානතම අභියෝගය. හැබැයි ඒ වගේම අපි දන්නවා ජාත්‍යන්තර කෙනතද එකමුතු තැනක් නෙවෙයි. ඒ අතර විශාල කඳවුරු නිර්මාණය වෙලා තිබෙනවා. ආර්ථික ප්‍රතිවෘත්ති ඇවිල්ලා තිබෙනවා. යුද මේ දේශපාලන ප්‍රතිවෘත්ති ඇවිල්ලා තිබෙනවා. ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. එකිනෙකාට ඒ කලාපේ තමන්ගේ වුණු න්‍යාය පත්‍ර තිබෙනවා. අන්නේ එකිනෙකා අතර ගැටුම් ඒ ප්‍රතිවෘත්ත උපයෝග කරගනිමින් කොහොමද අපිට වාසාගත ලෙස ජාත්‍යන්තර කළමනාකරණය කර ගැනීම තමයි අපි වගේ. ඔබට කිසියම් ආකාරයක දේශපාලනයේ මම කියන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලයේ සමස්තය කෙසේ වෙතත් තිබුණු පෙර තිබුණු ආසන 6 රැක ගැනීම කියන කාරණාවත් අභියෝගයක් නෙමෙයිද? අභියෝගය. ඒ වර්ධනය කර ගැනීමත් අභියෝගය. ඒ නිසා අපි ඒ වර්ධනය කර ගැනීම උත්සාහ කරමු. ඒ සඳහා අපි මැතිවරණ ව්‍යාපාරය දියත් කළා තිබෙනවා. අපි ඉතාමත් හොඳ අපේක්ෂා කරනවා. ඔබේ ප්‍රධාන ඉලක්කය 6 රැක ගැනීමද 6ට වඩා ඉහළට යෑමද? මේ මොහොතේ තිබෙන අභියෝගය. ප්‍රධානම ඉලක්කය ආණ්ඩු බලය ලබා ගැනීම. නමුත් මනෝරාජික නෙවෙයි. එසේ නොවන්නේ නම් අපේ බලය වර්ධනය කර ගැනීම. ඔබට මේ කියවපු ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් අවුරුදු ගණනාවක් කියවලම ටිකක් මහන්සි වෙලා ඇතිනේ. නෑ. අවුරුදු ගණනාවක් කියුවේ නෑ. මොකද අපිට තියෙන මූලධාර්මික ගණනාවක් තිබෙනවා. ඒ මූලධර්ම මත පදනම්ව රට ගොඩනැගීම සඳහා දැක්මක්. මේ අලුත් එකක්. ඒ දැක්ම ඒක තමයි කියන්නේ. ඒ දැක්ම නිරන්තරයෙන් ලෝකේ රට ඇතුලේ සිද්ධ වෙන වෙනස්කම් අනුව වෙනස් කිරීමට වාජනය කරනවා. ඒ නිසා මේ තියෙන්නේ අලුත්ම එඩිෂන් එක. සමරිසි අයිතිය පිළිබඳ කතා හැමින් එහෙමයි ඉස්සර ප්‍රතිපත්ති ප්‍රකාශ මා කියන්නේ ඒක වෙන මුකුත් නිසා නෙවෙයි. මා සරලව කිව්වොත් ආදරයට සිරුරේ ස්වභාවය බාධාවක් නොකරගත යුතු මයින් ප්‍රතිපත්ති. හොඳයි. ඔබ මේ මැතිවරණයෙන් පස්සේ මම නිකන් ඍජුව අහන්නට බලාපොරොත්තු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හා සමානද? එහෙම නැත්නම් තමන්ගේ ඊළඟ දෙවැනි පෙළ නායකත්වයක් පිළිබඳව පක්ෂය ඇතුළේ අභ්‍යන්තර සංවාදයකට නිරත වෙලා තිබෙනවද? ඔව්. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් උත්සාහ කරමින් තිබෙන දේ තමයි
අලුත් වගකීම් ලබා දෙන්න වගකීම් වලට ඔරොත්තු දී හැකි ඒට මුහුණ දී හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම. ඒ අපේ මැතිවරණ දේශපාලනේ නෙවෙයි. ඒ අපේ පක්ෂ දේශපාලන. නිසා ඒ සඳහා අවශ්‍ය වෙන අධ්‍යයන වැඩසටහන්, ඒ සඳහා අවශ්‍ය වෙන වැඩමුළු, ඒ සඳහා අවශ්‍ය වෙන අධ්‍යක්ෂින්, ඒ සඳහා අවශ්‍ය වෙන සම්මන්ත්‍රණ සාකච්ඡා අපි විශාල ප්‍රමාණයක් කරනවා. ඒ නිසා මේ රටට නායකත්ව දෙන්න පුළුවන් විශාල කණ්ඩායමක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම මම හිතනවා ජාතික ජනබලවේගයේ හරහා අද අපි ගොඩනගලා තියෙනවා මේ රට බාර ගන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායම. මම ඔබට එක අභියෝගයක් කරනවා. මෙතෙක් හිටපු හොඳම අධ්‍යාපන ඇමතිවරයාට වඩා හොඳම අධ්‍යාපන ඇමතිවරයෙක් අපි නිර්මාණය කරනවා. මෙතෙක් හිටපු මුදල් ඇමතිවරයාට කියන්න තැන කොරෙක්නේ. නැත්නම් වරුනේ. ඊට වඩා හොඳම මුදල් ඇමතිවරයා අපි සතු වෙන්නේ. මෙතෙක් අපේ රටේ කුස්කර්මාන්තය බාරගත්තේ කවුද? හරි යලමහ දෙකන කන්න දන්නේ නැතියි. හැබැයි ගොවියාගේ ජීවිතයත් එක්ක ගැටුම් කුස්කර්මාන්තේ ගැටලු ඉතා හොඳින් හඳුන්වන කෙනා අපි අපේ රටේ කුස්කර්ම අමාත්‍යාංශ බාර මොකද මම මේ ඇහුවේ ඒ නිසා මේ රට බාරගත හැකි කණ්ඩායමක් අපි නිර්මාණය කරලා මොකද මම මේ ඇහුවේ ඔබ කිව්ව අවස්ථා කීපයකදී නීති ආධිපත්‍ය පිළිබඳව. හැබැයි අනුර කුමාර දිසානායක වටා එකම කණ්ඩායමක් 4-5 දිනක් පමණයි ඉන්න බව පේන්නේ. ඔබ ජාතික ලැයිස්තුව පවා 2015 අනෙක් දේශපාලන පක්ෂ වගේම අවභාවිතා කරන පෙරදුණු අය ලැයිස්තුවට ගෙනල්ලා ක්‍රිෂ්පාල් වර්ණසූරිය මායාදුන්නේ මහත්මයාට අමතර මේ දින තිබුණු අවස්ථාව වෙනුවට සුනිල් හඳුන්නිති සහ බිමල් රත්නායක එතන තත්ත්වය ගත්තොත් මම ඔබට ඒක ටිකක් සැර චෝදනාවක් නිසා මම ඒක පැහැදිලි කළ යුතුයි කියලා මම හිතනවා. 2015 දී අපිට තරඟ වෙදලා 4 දිනක් ආවා. ඒත් අපි හිතුවා අපේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සඳහා ඒ 4 ප්‍රමාණවත් නැහැ කියලා. අපිට ජාතික ලැයිස්තුවෙන් 2ක් ආවා. ඒ ජාතික ලැයිස්තුවෙන් 2කින් අපි එකක් හඳුන්වන සහෝදරය පත් කරා. දෙකට අපි මායාදුනි මහත්මයා පත් කරා. මොකද අපිට පාර්ලිමේන්තු කාර්යභාරයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්යභාරය කිරීම සඳහා අවම ප්‍රමාණයක් තියෙනවා. ඒ සඳහා අපි හඳුන්වන සහෝදරය පාර්ලිමේන්තුවට ගෙනියනවා. නමුත් මායාදුනි මහත්මයා එතුමාට ගරු කරනවා. ඉතාමත් ලෙන්ගතුමා කියන්නේ එතුමා മന്ത്രി දුරින් වත් වුණා. ඊට පස්සේ බිමල් රත්න සහෝදරයව ඉදිරිපත් කළා. ඒ නිසා ජාතික ලැයිස්තුව කිසිසේත්ම අවභාවිතා කරේ නැහැ. නමුත් දේශපාලන පක්ෂයකට අපි කල්පනා කරා මගේ හඳුනි සහෝදර පාර්ලිමේන්තුවට ගෙනීම අවුරුදු 5ක් ගිහිල්ලා ඒක ගැන විමර්ශනය කරලා බැලුවොත් මා හිතන කවුරුත් ඒක පිළිගනීවි එක කළ යුතු දෙයක් කියලා. අපි ඒක කළ යුතු දෙයක් කරා. ඒ කිසිම අවභාවිතාවේ දීමක් නෙවෙයි. ඒ වගේම මේ වෙනකොටත් අපි ජාතික ජනබලවේගය විශාල කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපේ ජාතික ලැයිස්තුවත් තියෙනවා. අපේ තරඟ වදිනුත් තියෙනවා. ඒ අවස්ථාවේදී විශේෂම තරඟ වැදිලා කවර හෝ කෙනෙක් මනාපහරා තීරීපත් වෙනවා නම් ඔහුට මේ පාර්ලිමේන්තුව අසුන ලබා දෙන්න අපි ලෑස්ති. ඒ කියන්නේ අපට තිබෙන්නේ මේ පාර්ලිමේන්තු පුටුවක වාඩි වෙන එක අර 아무තු ಜಾති ඇඳුම් අඳින එක නිකන් අර වෙන සමාජ පිළිගැනීමක් ඒ මනෝභාවය අපිට නැහැ. අපිට තියෙන සමාජ සත්කාරය. ඒ සමාජ සත්කාරය තමයි අපේ රටේ බහුතර ජනතාවක් අතිශය වේදනාවටපත් වුණු දුක්ඛදායකටපත් වුණු ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුනුත් මිනිසුන් මතක තබා ගන්න. මේ ඒගොල්ලන්ගේ දරුවෝ විතරක් නෙවෙයි දරුවෝ. ඒ ගම්වල අයගේ දරුවෝ. ඒගොල්ලන්ගේ ජීවිත විතරක් නෙවෙයි ජීවිත. මේ අපේ පහළ පන්ති මිනිස්සුන්ගේ ජීවිත. අපි කාටත් අවුරුද්දක් 75ක් 80ක් ජීවත් වෙන්නේ. ඒ හැම දිනාටම තමයි ජීවත් වෙන කාලේ හොඳ ජීවිතයක් ගත කරලා මැරෙන්න ඕනේ නැත්නම්. එය ඉටු කිරීමේ සමාජ වගකීම අපි කරන්නේ. අපිට අර්ධ ඔය මොකද්ද? චෞර ව්‍යාපාරිකයන් දාලා විවිධ පන්නේ අවලාදකරුවන් දාලා. හරිද? විවිධ පන්නේ අර නේද NGO වගේ කතා ගොතලා. ඒ වගේ මේ ව්‍යාපාරය යටපත් කරන්න බෑ. අපි මේ දේශපාලන ව්‍යාපාරයට සමුදිත පය තියන්නේ මරණය එලිපත් ඉඳගෙන. හොඳයි මරණය එලිපත් ඉඳගෙන පය තියපු දේශපාලන ව්‍යාපාරික සමාජිකයෝ අපි. හොඳයි බෙවින් මා ඒ නිසා අපි අනිත් සංවිධාන නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. මේ අනිත් 100ට එහෙම මරණය එලිපත් නෙවෙයි. නෑ ඒක නෑ මගෙන් අප. ජනතා විමුක්ති පෙරමුණ. ඔබ හිතනවද අප මේ තුට්ටු දෙකට මිලදී ගන්න පුළුවන් කියලා? මේ යටි දීල් දාන්න පුළුවන් කියලා? සරත් ෆොන්සේකව 2010 ගින්නේ. සරත් ෆොන්සේක හොඳයි අපි අවසන් කරගමු. හරි ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ බොහොම ස්තුතියි ඔබ ඒ කියන්නේ මේ දවස්වල අපිට සමාජ මාධ්‍යාලා සහ අපේ සතුරන් විසින් අපිට ගොඩනගා තිබෙන විශාල අවලාද රැල්ලක් තියෙනවා. ඉතින් අපි නම් සාමාන්‍යයෙන් එළියේදී අපි අවලාද රැල්ලට ඒ තරම් පිළිතුරු සපයන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔබ අවස්ථාවක් මට දුන්නා. මගේ පැත්තෙන් මා හිතන මාකට පිළිතුරු සැපෙවුවා කියලා. ඉතින් අපි මම ඔබටත් ආරාධනා කරන්නේ මේ විනාශකාරී රට මුදවා ගැනීම සඳහා ඔබත් ඔබේ හඬ අවදි කරන්න.
බොහොමත්ම ස්තුතියි අද සලකුණට සහභාගී වීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සමග අපි සාකච්ඡා කරේ. බොහොම ස්තුතියි. එනම් බොහොම ස්තුතියි. අපි නැවතත් ලබන සඳුදා සලකුණෙන් හමු වන බලාපොරොත්තු වෙමින් සමගන්න ඔබට සුබ රාත්‍රියක්.